ආයුබෝවන්. දෙනපතා විකාශය වන ලංකාවේ එකම සහ ප්‍රථම බෞද්ධ පුවත් විකාශය සුසන්දේශ පුවත් විකාශය සමගින් අද ඔබ හමුවන මම සදීප නෙත්සර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. උපදෙස් ක්‍රියාවට නැංවීම ගැන ජනපතිට බෞද්ධ උපදේශක සභාවේ ප්‍රසාදය. අන්තර්ජාතික වෙරළ පවිත්‍ර කිරීමේ දිනය අදයි. හාලිඇල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව පාසලට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවූ හැටි. මහා සංඝරත්නයේ උපදෙස් හා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ප්‍රසාදය පළ කරනවා. ජනාධිපතිතුමා අනුගමනය කරන පිළිවෙත් යහපත් හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇති බව පූජනීය මහා සංඝරත්නය පවසනවා. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මහා සංඝරත්නයේ උපදෙස් මෙන්ම අදහස් ලබා ගැනීම පිණිස බෞද්ධ උපදේශක සභාව ස්ථාපනය කිරීමට මාස 5කට පමණ පෙර ජනාධිපතිවරයා කටයුතු කළා. උපදේශක සභාවේ සමාජික ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ඇතුළත් විවිධ ශේෂ්ත්‍රයන්ට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වන උපදෙස් සහ යෝජනා පෙර සභාවාර 5කදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා. ඊයේ සවස 6 වැනි වරට ජනාධිපති කාර්යාලයේදී රැස් වූ බෞද්ධ උපදේශක සභාව විසින් මෙතෙක් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කළා. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඓතිහාසික ස්ථාන සුරැකීම, අඩුපාඩු ඉවත් කොට පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය සැලසීම, විහාරස්ථාන ඉඩම් නිරවුල් කර පූජා ඔප්පු ලබා දීම, දහම් පාසල් අධ්‍යාපනය, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, පූර්ව ළමාවිය සංවර්ධනය, ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දීම, මත්ද්‍රව්‍ය උවදුර මර්ධනය, පරිසර සංරක්ෂණය, ශාසන කතිකාවතකට පසුබිම සැකසීම, බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම ඇතුළු තවත් යෝජනා රැසකට රාජ්‍ය අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වීම පිළිබඳව මහා සංඝරත්නය මෙහිදී ප්‍රසාදය සහ ආශිර්වාදය පළ කළා. අන්තර්ජාතික වෙරළ පවිත්‍ර කිරීමේ දිනය අතරේදී තිබෙන අතර සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියද අද සිට ක්‍රියාත්මක වනවා. සාගර පරිසරය තුළින් ඒ සම්පත් ලබා ගැනීමට නම් සාගර කලාපය ආරක්ෂා කර ගැනීම මෙන්ම වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමද අතිශයින් වැදගත් වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදුපුර මහත්මිය සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය සමග එක්වමින් අදහස් පළ කළා. වෙන කවරදාකටවත් වඩා මේ ශ්‍රී ලංකාවේ සමුද්‍රය ගැන කතා කරන වෙලාවක තමයි අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. අන්තර්ජාතික වෙරළ පවිත්‍ර කිරීමේ දිනය ගැන දැනුම් දීමක් කරන්නට අපේ මහ ජනතාවට. මෙය වෙරළ පවිත්‍ර කිරීමේ දිනේ අන්තර්ජාතික දිනයක් මම කලින් කිව්වා වගේ. මෙය සෑම වසරකම සැප්තැම්බර් මාසයේ 3 වෙනි සෙනසුරාදා. මේ වසරේ නම් සැප්තැම්බර් 19 තමයි යෙදිලා තියෙන්නේ. ඒකට මෙය සමස්ත ලෝකවාසීන් විසින් ඉතාමත් ඉහළින් සමරනවා හැමෝම එකතු වෙලා වෙරළට ඒකරාශී වෙලා ඔවුන් අපද්‍රව්‍ය එකතු කරනවා. ඒ වගේම අපද්‍රව්‍ය ඩොකියුමන්ට් කියන්නේ ලේඛනගත කරනවා. මොනවද එකතු කරන අපද්‍රව්‍ය මේ සහ කොයි ආකාරයෙන්ද සමුද්‍රය නැත්නම් වෙරළ තීරය දූෂණය වෙලා තියෙන අපවිත්‍ර වෙලා තියෙන කියලා මේක ලේඛනගත කරනවා. මේ ලොකු වාර්තාවක් හදනවා සමස්ත වශයෙන්ම ලෝකේ පුරාම වෙරළ තීරෙන් කොහොමද මොන වගේ දේවල් වලින්ද අපවිත්‍ර වෙලා තියෙන්නේ කියලා. ඒතර ශ්‍රී ලංකාවේ අපි මෙතනින් එහාට තව අඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි ඩික්ලෙයාර් කරලා තියෙනවා නැත්නම් අපි ප්‍රකාශ කරලා තියෙනවා මේ අන්තර්ජාතික වෙරළ පවිත්‍ර කිරීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක්.
එම සතිය සැප්තැම්බර් මාසයේ 3 වෙනි සෙනසුරාදා ඉඳලා එම මාසෙම 4 වෙනි සෙනසුරාදා දක්වා දවස් 7ක කාලයක් ක්‍රියාකාරී වෙන විදිහට තමයි අපි මේ සතිය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ අනුව මෙම දිනයට සමගාමී, ඒ කියන්නේ අන්තර්ජාතික වෙරළ පිරිසුදු කිරීමේ දිනයට සමගාමීව සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය සැප්තැම්බර් මාස 19 සිට සැප්තැම්බර් මාස 25 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මෙහිදී ලංකාව පුරාම පළාත් බදව පළාත් උත්සව රාශියක් පවත්වමින් සිද්ධ කරන්න නියමිතයි. අපි බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ උත්සවය නැත්නම් මෙම බෙරළ පවිත්‍ර කිරීමේ ක්‍රියාකාරකම් 22 වෙනිදාත් වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේදී මේ මාස 21 වෙනි දින උතුරු පළාතේ යාපනයේදී සැප්තැම්බර් මාස 22 වෙනිදාත් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේදී මේ මාස 23 වෙනිදාත් දකුණු පළාතේ හම්බන්තොට හා ගාල්ල කියන දිස්ත්‍රික්කවල 24 හා 25 කියන දිනවල වලත් අපි යම්කිසි ආකාරයකට උත්සවාකාරයෙන් කියන්නේ මහ ජනතාවට දැනෙන ආකාරයෙන් මහ ජනතාව පරිසරයට නැත්නම් වෙරළ ආරක්ෂා කරන්න පෙළඹෙන ආකාරයට මාධ්‍ය දැනුවත් කිරීමක් හරහා මාධ්‍ය එකතු වෙලා සම්බන්ධ වෙලා මේ කාර්යය ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට පරිසර ආරක්ෂා කරනවා කිව්වම අපි ජනතාව ගොඩක් වෙලාවට පෙළඹෙන්නේ ශාක නැත්නම් වනයක් ආරක්ෂා කරන පැලයක් හිටවන්න ගසක් කැපුවොත් තමයි අපිට තේරෙන්නේ පරිසරයට හානියක් වුණා කියලා. නමුත් සාගරය කියන්නේ අපේ රටේ භූමි භාගය වගේ අටගුණයක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපි කවදාවත් අන්ටැප් කරපු කියන්නේ අපි කවදාවත් අල්ලපු නැති ගවේෂණය කරපු නැති සොයාගත්තේ නැති සම්පත් රාශියක් තියෙන තැනක් තමයි අපේ සාගරය කියන්නේ. ඒතකොට මේ සාගරේ තියෙන සම්පත් අපි ලබා ගන්නට නම් අපි සාගරය ඉස්සෙල්ලම පවිත්‍රව තියාගන්න ඕනේ. සාගරය පවිත්‍රව තියාගන්න නම් ඉස්සෙල්ලම අපි වෙරළ තීරය පවිත්‍රව තියාගන්න ඕනේ. වෙරළ තීරයට එන කැලි කසල බැලුවම අපද්‍රව්‍ය බැලුවම ඒවා බොහෝමයක් වෙරළ තීරෙට එන්නේ රට මැදේ ඉඳලා. රට මැදේ ඉඳලා ගංගා 103ක් ගලාගෙන යනවා. මේ ගංගා හරහා අපි රට ඇතුලේ අපි හැමෝම පාවිච්චි කරලා ඉවත දමන අපද්‍රව්‍ය මේ ගංගා දිගේ ඇල මාර්ග දිගේ ගලාගෙන ඇවිල්ලා අන්තිමට සාගරයට නැත්නම් වෙරළ තීරයට එකතු වෙනවා. මේ ආකාරයෙන් බැලුවම අපේ රටේ ජීවත් වෙන හැම කෙනාම කොළඹ වෙන්න පුළුවන්, ඒ වගේම රට මැද අනුරාධපුරයේ පොළොන්නරුවේ වෙන්න පුළුවන්, වෙරළාසන්නව ඉන්න හික්කඩු වගේ ප්‍රදේශවල ඉන්න අය වෙන්න පුළුවන්. මේ හැමෝම තනිව දායක වෙලා තියෙනවා අපේ වෙරළ තීරේ අපවිත්‍ර කරන්න. එය මේ කැලි කසල වලින් පුරවන්න. ඉතින් ඒක නිසා අපි හැමදෙනාගෙන් ඉල්ලනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදියට අපි හැමදෙනාගෙන් ඉල්ලනවා. පළවෙනි දේ තමයි අපද්‍රව්‍ය පුළුවන් තරම් අඩු කරන්න. අපද්‍රව්‍ය අඩු කෙරුවොත් තමයි අපේ ගෙදර ඉඳලා අපේ කුස්සියේ ඉඳලා අපේ අවට තියෙන ගංගා හරහා ඇල මාර්ග හරහා සාගරයට නැත්නම් වෙරළ කලාපයට එකතු වෙන අපද්‍රව්‍ය අවම වෙන්නේ. දෙවැනි එක පුළුවන් තරම් ක්‍රියාකාරීව දායක වෙන්න මේ වෙරළ තීරය පවිත්‍රව තියාගන්න. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ සාගර සම්පත් නිසි ආකාරයෙන් නෙලා ගන්නට අපේ වර්තමානයේ වගේම අනාගත පරම්පරාවටත් හොඳ සාගර තීරයක් ඉතිරි කරලා යන්නට. මොකද සාගරයේ තියෙනවා සම්පත් අපි කියනවා නීල හරිත ආර්ථිකයකට යන්න නම් අපිට මේ නීල ආර්ථිකය සාගරයේ තියෙන සම්පත් අපි අනිවාර්යයෙන්ම නෙලා ගන්නට ඕනේ. නෙලා ගන්නට නම් සාගරයේ නියමාකාරයෙන් පිරිසිදුව පවත්වා ගන්නට ඕනේ. ඉතින් ඒක නිසා තමන්ගේ දායකත්වය මතක තියාගන්න පුළුවන් තරම් අපද්‍රව්‍ය තමන්ගේ නිවසින් තමන්ගේ ආයතනයෙන් බැහැර වෙන කඩු කරන්නට. දෙවෙනි එක තමයි පුළුවන් තරම් මෙම වෙරළ තීරය පිරිසුදු කිරීමේ පවිත්‍ර කිරීමේ කාර්යයට අපිත් එක්ක ක්‍රියාකාරීව දායක වෙලා අත්වැල් බැඳගෙන මෙතනින් පටන් අරගෙන මෙය අඛණ්ඩ ක්‍රියාකාරකමක් විදියට වසර පුරාම යන සම්බන්ධ වෙලා අපි ඉස්සරහට වෙරළ තීරය පවිත්‍ර කරගන්න උත්සාහ ගන්නට හැමදෙනාම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හාලිහැල ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහා විදුහලේ ප්‍රතිසංස්කරණය කරන ලද නව බුද්ධ මන්දිරය තුළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීම අද සිදු වුණා. ඒ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්මදින අනුස්මරණයට සමගාමීව. දර්ශනීය පෙරහරකින් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවා බුද්ධ මන්දිරයේ තැන්පත් කෙරුණේ පූජනීය සංඝරත්නයේ ආශිර්වාදයේ මැද්දේ. විදුහල්පති ඩී.එම්.පී. දිසානායක මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍යපාද බෝගහමඩිත්තේ ධම්මසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් විද්‍යාලීය ආචාර්ය මණ්ඩලයේ සහ සිසු දරුදරියන්ගේ සහයෝගයෙන් මෙය පැවැත්වුණා.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ ආරම්භ වුණා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව මෙම පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මානතන ශාලාවේදී පවත්වනවා. අද එහිදී වෙන දවසයි. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොත් ප්‍රදර්ශනය පාඨකයන් සඳහා විවෘත කළා. ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සංවිධානය කරන විශාලතම පොත් සැණකෙළිය මෙයයි. විසි හත්වනදායින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අවසන් වීමට නියමිතයි. සේක්‍ර නාගරීකරණය හමුවේ දිනපතා එකතු වන කැලිකසල කළමනාකරණය කරගත නොහැකිවීම අද වන විට මතුවේ ඇති විශාල ගැටලුවකි. ඊට විකල්පයක් වශයෙන් විශාල වශයෙන් එකතු වන කැලිකසල රථයක් තුළට රැස්කොට එහිදී වෙන්කර කුඩා කැබිලිවලට පත් කිරීමේ නව යන්ත්‍රයක් නිර්මාණය කිරීමට මහනුවර ප්‍රදේශයේ තරුණයෙකු සමත් වී තිබෙනවා. මහනුවර දොළුව ප්‍රදේශයේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් මෙම තරුණයා වරකට ටොන් 40ක් පමණ රැගෙන යා හැකි මෙම නව රථය නිර්මාණය කර තිබෙනවා. මගදෙපස ගොඩගැසී ඇති කැලිකසල එම රථයේම ස්ථාපිත දොඹකරයක් ආධාරයෙන් රථයට යොමු කර ගැනීම සිදුවන අතර එහිදී ප්ලාස්ටික් දිරායන අපද්‍රව්‍ය සහ යකඩ කැබලි වශයෙන් කොටස් වෙන් කිරීම සිදුවනවා. අනතුරුව එම සියලු කොටස් ඉතා කුඩා කැබලිවලට බෙදා වෙන් කිරීමද එම රථය තුළදීම සිදුවන අතර එහිදී කිසිදු ගඳක් වහනය නොවන පරිදි කටයුතු කරන්නේ රසායනික ද්‍රව්‍යයක් ඉසීම මගින්. අතන මේ යන්ත්‍රය තුලින් සිද්ධ වෙන්නේ ජංගමව මේ පටවා ගැනීම හැකියාව තියෙන ටොන් 2 විතර ප්‍රමාණයක්. ඊට පස්සේ ප්ලාස්ටික් කාබනික යකඩ කියන ඒවා වෙන වෙන වශයෙන් මේ යාන්ත්‍රිකව එකී යන්ත්‍රයේ අභ්‍යන්තරයේම වෙන්වීමක් සිද්ධ වෙනවා. මේ වෙන්වීමක් සිද්ධ වෙන එක ඊළඟ පියවරේදී ඇඹරීමක් සිද්ධ වෙනවා වෙන වෙන වශයෙන්. ඊට පස්සේ ඇඹරෙන අවස්ථාවේදී අපි දන්නවා ඉදා දුර්ගන්ධයක් තියෙනවා කැලිකසල වල. දිරන්න යම් කාලයක් ගත වෙනවා. මේ පහසු කර ගැනීම සඳහා දුර්ගන්ධය නැතිවීමටත් පහසුවෙන් මේ කොම්පෝස්ට් බවටපත් වීමට රසායනික ද්‍රව්‍යයක් මේ ඉසීමක් සිද්ධ කරනවා. ඒ තමයි මේ තුලින් සිද්ධ වෙන කාර්යභාරය. පැයකට ටොන් 15ක් පුළුවන්. පැය 3 ටොන් 45ක් ඒකේ RPM එකත් එක්ක තීරණය කරලා තමයි ඒ ගණනය කරලා තියෙන්නේ. ඇත්තට මේ ක්‍රියාදාමය කියනවා නම් පාරේ ගමන් කිරීමේදී ටොන් 2 විතර ප්‍රමාණයක් උස්සලා ඔසවාගෙන මිශ්‍ර කසල ඔසවලා පටව ගැනීම හැකියාව තියෙනවා. පටව ගත්තට පස්සේ පළවෙනි පියවරේදී යකඩයි කාබනික ටිකයි ප්ලාස්ටික් ටිකයි වෙන් වෙනවා. ඒ වෙන් වෙන ටික ඊට පස්සේ සාමාන්‍යයෙන් ඇඹරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිලි 12ක විතර කම්බියක් කටනත් මේකෙන් කඩලා එනවා. ඉතින් ආධාරිතාවයකින් මේක ඇඹරෙනවා. ඇඹරෙන අතරදී අපි දන්නවා කසල වල දුර්ගන්ධයක් එන නිසා හා ඉක්මනින් දිරාවත් වීමට අවශ්‍ය නිසා ඒකේ රසායනික කියන්නේ මද එන්සයිම් එකක් මේකට වාහනයක් ස්ප්‍රේ කරනවා. ඒතර ගඳ එන්නේ නැහැ. එතකොට ඊනකට මේ සම්පූර්ණ ක්‍රියාවලිය රියදුරට හා ක්‍රියාකරුට මේ CCTV කැමරාවලින් නිරීක්ෂණය කිරීමක් සිද්ධ වෙනවා. මේකේ තියෙන විශේෂම කාරණාව තමයි මේ කුණු එකතු කරනවත් එක්ක මේකෙන් වෙන් කරලා ගන්නවා වගේ අපි හිතමුකෝ දැනට ඉන්දියාවෙන් චීනෙන් ගේන්නේ අර පැලට් එක කියලා පොඩි යටයක් ගෙන එක මෙහෙන් ඔය එකතු කරන් යන ප්ලාස්ටික්ම තමයි හැඩය වෙනස් කරලා අපිට එන්නේ. ඒකට විශාල මුදලක් ඒකට අපි ඒවා මෙහෙ හදන්න පුළුවන්. මෙච්චර ප්‍රායෝගික S50 විතර මෙහෙම පේද්දි ඇයි අපි මෙහෙම දෙයකට යන්නේ කියන එක තමයි මේ ගැටලුවට කාරණයක් කළා තියෙන්නේ. තමන් මීට පෙර අවස්ථාවක මෙවැනිම රථයක් නිර්මාණය කළ නමුත් ඊට මහමග ගමන් කිරීමට හැකි ලියාපදිංචියක් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නොලැබීම හේතුවෙන් එය යකඩවලට කඩා විකිණීමට සිදු වූ බවයි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න තරුණයා සඳහන් කරන්නේ. මේසරේකට එහෙම කරන්න ඇත්තටම ජනාධිපතිතුමා ප්‍රායෝගිකව බලනවා මේසරේ ජනාධිපතිතුමා විශේෂයෙන්ම කියන්න ඕන කතාවක් තියෙනවා ගරු ජනාධිපතිතුමා අවස්ථාවක් දීලා තියෙනවා විරෝධතාවය දක්වන්න කියලා වෙනම ස්ථානයක මෙතෙන්ට ගිහිල්ලා ගිනි තල්ලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
මහත්වරනි මම බලාපොරොත්තු සිටින්නේ මේක මගේ පෞද්ගලික ඉල්ලීම මත. මොකද මේ පෞද්ගලික අරමුණක් සාක්ෂාත් කර ගැනීම නෙමෙයි මම පේටන්ට් එකවත් අවශ්‍ය නැහැ රජයට අරගෙන කරන්න කියලා මතේ මම මුලින්ම හිටියා. ඔබතුමාට මතක ඇති මේක අවශ්‍ය නැත්නම් අපි කියන්නේ මේක දැනට නීති අනුකූල නොවන වාහනයක් පොලිසියේ රැකවරණය මත තමයි අපි මේක ජනාධිපතිතුමාට මේ අඳුල්ලා දෙන්න තරගෙන ගියේ. මොකද මේක රටේ නීතියක් නැහැ නවනිපීමක් කරන කොච්චර අමාත්‍යාංශ මොන තනතුරු දරුවත් මොන ආයතන තිබුණත් යම් කිසි පුද්ගලයෙක් රටේ නවනිපීමක් විදිහට කරන දෙයකට මේ නීති අනුකූල කිරීමේ බොහෝ ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මේක කල යුත්තේ මුලින්ම මේක දැනටත් මේක ගියන් පස්සේ විවිධ ආයතන වලින් ලියුම් එනවා වාර්තාවක් දෙන්න මේක නම් මොකද කියන්නේ කියලා හැමදාම වාර්තා ලියලා දැන් ඇති වෙලා තින්නේ. සියලු ශ්‍රී ලාංකිකයන්ට සබාධර්ම සත්ත්වකට මම හැමදාම කියන්නේ මේකට අවස්ථාවක් හම්බුනේ නැත්නම් මම ඇත්තටම ඒ කියන තැනට දාලා ගිනි තියෙනවා. ඒත් සමගින් අදර නියමිත සුසන්දේශ පොත් විකාශය මෙන්න බවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශය වන සුසන්දේශ පොත් විකාශයත් සමගින් ඔබට එක්වේ හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.